අයිබෝන් ඔබ සියලුම දෙනාට සුබ දවසක් හැම දෙනාටම සුපුරුදු පරිදි සඳුදා දවසේ සොඳුරුවිල වැඩසටහනින් ලයිව් ටොක් වැඩසටහනින් අපි අද ඔබ හමුවට පැමිණෙනවා. ඉතින් මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳව රටේ විවිධ කොටස් දැනුවත් කරමින් යන වැඩසටහනේ පෙර පාසල් ගුරුවරුන් වන ඔබ සියලු දෙනාම දැනුවත් කිරීමේ අදිටනින් හැම සඳුදා දවසකම අපි මේ සොඳුරුවිල ලයිව් ටොක් වැඩසටහන් පවත්වනවා. ඒ හොඳින්ම දන්නවා. ඉතින් අද දවසේ මේ වැඩසටහනට සහභාගී වෙලා සිටින ඔබ සියලුම දෙනා බොහොමත් ආදරයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඉතින් සුපුරුදු පරිදි මතක් කිරීමක් කරන්නම්. වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳව රටේ විවිධ ජන කොටස් දැනුවත් කිරීමේ වැඩසටහනේ අද දවසේ ඔබ වෙනුවෙන් වෙනවා වගේම අඟහරුවාදා දවසේ විශේෂයෙන් දෙමාපියන්ටත්, බදාදා දවසේ ව්‍යවසායකයින්ටත්, බ්‍රහස්පතින්දා දවසේ ගුරුවරුන්ටත් සහ සිකුරාදා දවසේ ආදරණීය තාරුණ්‍යයටත් අපි මෙම ලයිව් ටොක් වැඩසටහන් මාලාව ඔස්සේ ආමන්ත්‍රණය කරනවා. ඉතින් අද දවසේ ඔබත් සමග අස්වරු 8 සිට 9 දක්වා වන මේ රාත්‍රී හෝරාවක කාලය ගත කරන්න සම්පත්දායකත්වය වශයෙන් දැනුම බෙදා ගන්න එකතු වෙන්නේ සුවිශේෂී චරිතයක්. එතුමා ගැන හැඳින්වීමක් කරනවා නම්, කෙටි හැඳින්වීමක් කරනවා නම් ඔහු එතරම් ආගන්තුකයෙක් නෙවෙයි අපි සියලුම දෙනාට. මොකද ඔහුගේ රුව දුටු සැනින් ඔබ ඔහුව හඳුනනවා ඇති. මේ වෙනකොට ලංකාවේ සමාජ සංවේදකයෙක් වශයෙන් කටයුතු කරන, ප්‍රසිද්ධ සමාජ සංවේදකයෙක් වශයෙන් කටයුතු කරන ඔහු මනෝපදේශනය, මනෝ ප්‍රතිකාර වගේම ආයුර්වේද මනෝ ප්‍රතිකාර පිළිබඳව ප්‍රවීණෙක්, ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රවීණෙක්. ඔහු නමින් වෛද්‍ය කමල් එස් ජයසේකර මැතිතුමා. වෛද්‍යතුමනි, ඔබතුමාව ආයුබෝවන් කියා මේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් සමනමිස්. ඔව්, හොඳයි. ඉතින් එතුමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කොතරම් දැනුවත් උගත් කෙනෙක්මත් බොහොම නිහතමානී චරිතයක් අපිට කාලාන්තරයක් විශේෂයෙන් සමාජයේ විවිධ සමාජ ජන කොටස් දෙසා එතුමා බොහොම නිහතමානීව ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ යෙදලා ඉන්න අපේ හිතවත් වෛද්‍යතුමෙක්. අපගේ ආරාධනය බොහොම නිහතමානීව පිළිගෙන එතුමාගේ වටිනා කාලය අපිට ගත කරන්නයි මේ සූදානම. ඉතින් අද දවසේ මේ වැඩසටහන ආරම්භ කරන්න අපේ වෛද්‍යතුමන් වෙත ඉදහසර ලබා දෙමින් එතුමා විශේෂයෙන් අද දවසේ කතා කරයි මෙන්න මේ වගේ දෙයක්. අද දවසේ අපිත් එක්ක අපේ සෙවනේ අධ්‍යාපනයේ හදාරන ජීවිතය ගත කරන මේ කුඩා දරුවන් අධ්‍යාපනය ලැබලා අනාගතයේ වසර 10කින් 15කින් රටේ ශ්‍රම බලකාරයට එකතු වීමට නියමිතයි. ඔවුන් වැඩ ලෝකයට එකතු වීමට නියමිතයි. ඉතින් මේ වැඩ ලෝකයේ තුල වෛද්‍යවරුන් අපි දකිනවා ඇතැම් අය තාමත් වැඩි කැපවීමෙන් ඒ වගේම අවංකව තමන්ගේ කාර්යයන් ඉෂ්ට කරන බව. ඒ වගේම ඒ අතරතුර ඉන්නවා බොහොම අලසව එහෙම නැත්නම් ඵලදායීත්වයක් නැතුව වංකව කටයුතු කරන අයත් මේ වැඩ ලෝකයේ තුල අපි නිරන්තරයෙන් දකිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ බොහොම ඵලදායී මානව සම්පතක් මේ රටට දායාද කරන්න. ඉතින් මේ ඵලදායී මානව සම්පත අද දවසේ ඉන්නේ මේ අපිත් එක්ක රැස් වෙලා අද දවසේ රැස් වෙලා ඉන්න පෙර පාසල් ගුරුවරුන් ළඟ. ඉතින් ඒ මානව සම්පත ඔවුන්ගේ මනස තේරුම් ගන්නේ කොහොමද? ළමයා කියන්නේ කවුද? ඒත් එකම ඒ දරුවා සුවිශේෂී වෙන්නේ කොහොමද? වැඩ ලෝකයට ඕන් පුරු කරවන්නේ කොහොමද කියන එක ගැන අද ඔබතුමා කතා කිරීමට නියමිතයි. ඉතින් වෛද්‍යතුමනි, බොහොමත් ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා මේ බුද්ධිමය හෝරාව අපිත් එක්ක දැනුම බෙදා ගන්න කියලා. හොඳයි, ආයුබෝවන් සියලු දෙනාටම. මූලිකත්වයෙන් ක්‍රියා කරන විශේෂයෙන්ම මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ ගරු අධ්‍යක්ෂ ජනරාල්තුමිය අනුෂා ගෝකුල මැතිණිය ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම ඒ වගේම මේ වැඩසටහන ගැන කතා බහ කරපු අධ්‍යක්ෂකතුමිය ශිරමාල මැතිණියනේ ඔබතුමියගෙනුත් අවසරයි. සහ පිටින් මෙතන මතක් කතා බහ කරලා විවිධ දේ මතක් කරමින් කටයුතු කරපු මිස් නදීෂා ඇතුළු ඔබ ආයතනයේ සියලුම දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම ඊළඟට මේ මොහොතේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රධානම අපි කතා කරන මූලිකම කණ්ඩායම වන පෙර පාසල් පියන් සහ වෙනත් විද්වතුන් වැඩිහිටියන් සියලු දෙනාගේම අවසරයි. අපි කතා කරගෙන යමු අපේ අධ්‍යක්ෂතුමිය කිව්වා වගේ ශිරමාල මිස් වගේ අපි විශේෂයෙන්ම මේ පෙර පාසල් දරුවා සම්බන්ධයෙන් කතා කිරීමේදී අතිශය වැදගත් දෙයක් තමයි
අපි අමතක කරන්නේ නැතුවම මතක තියාගන්න ඕනේ දරුවා ගෙදරින් ඉස්සෙල්ලාම එළියට එයා ලෝකය ඉගෙන ගන්න එයා අනාගතයට මුහුණ දෙන්න මූලිකම අඩිතාලම තියෙන තැන තමයි පෙරපාසල කියලා කියන්නේ. ඊට පස්සේ තමයි එයා ලොකු ඉස්කෝලේකට යන්නේ. එතනින් පස්සේ තමයි එයා ක්‍රමානුකූලව සමාජානුගත වෙන්නේ. සෝෂලයිසේෂන් එකකට එයා මුහුණ දෙන්න එතන ඉඳලා. ඒ හින්දා මේ පෙරපාසලට තමයි දරුවෙක් මූලික වශයෙන්ම ගෙදරින් එළියට ඇවිල්ලා වෙනත් කෙනෙකුගේ අනක් යට වෙනත් කෙනෙකුගේ ගුරු කිරීම යටතේ තමන් හා සමානව ඉන්න තමන්ගේ පියර් ගෲප් එකක් එක්ක දරුවොත් එක්කලා බාහිර වෙනස් පැතිවලින් වෙනස් පවුල් වලින් එන අයත් එක්ක එකතු වෙලා ගොඩනගන්න පටන් ගන්න. ඒ නිසා මේ මූලිකම දරුවගේ සැකස්ම එන්නේ පෙරපාසල තුලින්. ඒ හින්දා මේක කියන්න ඕනේ බොහෝ වෙලාවට දැන් දරුවෙක් ජය අරගෙන අවසානයේදී විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අපිට ගොඩක් අයට මතක් වෙන අපේ විශ්වවිද්‍යාල පොදු ආචාර්යවරු ඊට පස්සේ ප්‍රශ්න වල සාමාන්‍ය පුරුදු ටික මතක් වෙන එක හරි සාධාරණයි. හැබැයි එතෙන් එනකන් අපිට එන්න මූලිකම අදිතාල දාලා ඉස්සෙල්ලාම අපි හැදුවේ පෙරපාසලෙන් කියන එකත් අපි අමතක කිරීම හොඳම නැති කාරණයක්. මොකද පෙරපාසලේදී දෙන්න ස්ටාර්ට් එක. ඒ පෙරපාසලෙන් අල්ලලා දෙන පුරුව තමයි ඔය ඉස්සරහට එන්නේ. ඔය ඔතනදී දරුවව හරියටම දැන හඳුනා ගැනීම දරුවගේ සාමාන්‍ය ඉගෙනුම් හැකියාව වගේම දරුවා සතු වෙනත් කුසලතා දක්ෂතා හඳුනා ගන්න එකත් දරුවෙක් සම්බන්ධයෙන් එන මූලික මානසික ගැටලු සහ රෝගාබාධ හඳුනා ගන්න එකත් වැඩිපුරම සිද්ධ වෙන්න ඕන පෙරපාසල් කාලේ. ඒ හින්දා පෙරපාසල් ගුරුවරයා කියලා කියන්නේ දරුවෙකුගේ සමස්ත ජීවිතය ගොඩනැගීමේදී දෙමාපියෝ ගොඩනගන එක කොටසයි ඊළඟ කොටස ගොඩනගන්නේ පෙරපාසල් ගුරුවරයාගේ මූලිකත්වයෙන්. ඒ හින්දා පෙරපාසල් ගුරුවරයා කියන්නේ දරුවෙක්ගේ හරියට නිකන් දෙවෙනි අම්මා වගේ තමයි. යාව හරියටම සමාජයට ගොඩනගලා දෙන තැන. ඉතින් මෙන්න මෙතනදීම අපි දරුවෙකුගේ මූලික මනෝභාවයන් දැන හඳුනාගෙන ඔහුව නිවැරදිව ගොනු කර ගැනීම. නිවැරදිව එයාව ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කිරීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මක්නිසාද කියලා කියනවා නම් අපි අර පෙරපාසල කියන තැනදී අපි හැමතිස්සෙම අමතක වෙනවා අපිට නිකන් මේක මොකද්ද කියන එකක් අපිට එනවා. අපි පොඩි ස්ලයිඩ්ස් කීපයකට බලාගෙන යන්න උත්සාහ කරමු. ඒ නිසා මේ මූලිකවම මාතෘකාවක් විදිහට මම සැලකුවා අපේ අනාගත ලෝකයට ගැලපෙන වත්මන් පෙරපාසල් දරුවාගේ. දැන් ඉන්න පෙරපාසල් දරුවා තමයි තව ටික කාලෙකින් මේ වත්මන් ලෝකයට එළඹෙන්නේ. මම දැන් ස්ලයිඩ්ස් පේනවා නේද අපි යමුද? ඔව් වෛද්‍යතුමනි පේනවා. හරි. හරි අපි දැන් සමහර නම් පෙරපාසල මගහැරලා තිබුණා කාලයකට පෙර ආතුව. නමුත් මේ වෙනකොට ඉන්න බොහෝ තරුණ තරුණියන් හැමෝම වගේ පෙරපාසලකින් තමයි තමන්ගේ අධ්‍යාපනික ජීවිතය ආරම්භ කරන්නේ. ඒ නිසා පෙරපාසල කියන තමයි මේ එළියට එන්නේ අපි හැමෝම. ඒ හින්දා දැන් ඊළඟට අනාගතයේදී අපේ ලෝකයේ, අපේ රටේ, අපේ ගමේ, ගෙදර මේ හැමතැනම මේ ඉන්න අපි හැමෝම පෙරපාසලකින් එන අය. අනාගත ලෝකේ ගැලපෙන්න ඕන කෙනා තමයි වර්තමානයේ අපේ පෙරපාසලේ ඉන්නේ. ඒක තමයි අපි අමතක කරන්න අරගෙන. අද අපේ පෙරපාසලෙන් ඉඳලා ඊළඟට අවුරුද්දක් හෝ දෙකකින් පස්සේ හෙට දවසේදී ලොකු ඉස්කෝලේට යනවා. ඒක හරි. එයා එතෙන්ට යන්නේක හැබැයි. නමුත් මේ ගොඩනගන්නේ අපි තව අවුරුද්දකින් හරි දෙකකින් හරි ලොකු ඉස්කෝලේට යන කෙනෙක් විතරක් නෙමෙයි. එයා තමයි තව අවුරුදු 10කින් 11කින් 15කින් 16කින් ඊපස්සේ අවුරුදු 16කදී වෙනකොට O level ලියලා 17 18 උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලෙ ගිහලා 35 වෙනකොට එයා පවුල් ගොඩනගලා මේ ලෝකෙ ජීවත් වෙන්නේ අද දවසේ හිටපු පෙරපාසල් දරුවා. අද දවසේ ඉඳලා අද දවසේ අපි අවුරුදු 40ක කෙනෙක් දකිනවා නම් එයා මීට අවුරුදු 35කට කලින් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙච්ච පෙරපාසල් දරුවෙක්. ඒක මතක කරගන්න ඕනේ. ඒ හින්දා අපි අද දරුවව දකින්න ඕනේ. අනාගතයේ මේ රටට මුහුණ දෙන, මේ රටේ ඉන්න, මේ රටේ වගකීම් බාර ගන්න දරුවා විදිහට. ඒ හින්දා අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ පෙරපාසල් දරුවා කියලා කියන්නේ ඊළඟ නව ලෝකෙට අපි හදන කෙනා, අපෙන් ඉදිරියට යන කෙනා. ඒ නිසා මේ ඉතාම ක්‍රියාශීලී, හරිම දක්ෂ දරුවෙක් අපිට අවශ්‍ය කරන වර්තමානයේ තුළ. මොකද ඒ දක්ෂතම, ඒ ක්‍රියාශීලී බව, ඒ නිර්මාණාත්මක බව තමයි මේ වැඩ කරන පිරිසට. මෙතනදී මේ ගරු අධ්‍යක්ෂකතුමියනි අපිට එන ගැටලුවක් එනවා. මේ වැඩ කරනවා කියන වචනේ ආපු ගමන් ඔයා හදන්නේ
අපි මේ රසාවක් කරගන්න මහන්සි වෙන්න ඕනේ. දාඩිය දාලා වැඩ කරන එකක්ද කියන කෙනා. මේකේ හොඳින් මතක තියෙන්නේ ඒක නෙමෙයි. අපි මේ කතා කරන්නේ වැඩ කරනවා කියලා කිව්වම වෛද්‍යවරයෙක් කරන්නේ වැඩක්. දැන් අධ්‍යක්ෂක ජනරාල්තුමියක් විදියට එතුමිය කරන්නේ වැඩක්. අනුශකෝපල. ඒ වගේම අධ්‍යක්ෂකතුමියක් විදියට මිස් රෝමාලි කරන්නේ රස්සාවක්. අපි වැඩක් කරනවා. ඒ වගේම අනිත් අය අපි හැමෝම වැඩ කරනවා. අපි වැඩ කරන පිරිසක්. අපි මේ වැඩ කරනකොට එකක් අපි බුද්ධිය පාවිච්චි කරනවා, අපේ දැනුම පාවිච්චි කරනවා, අපේ ශාරීරික හැකියාවන් සහ කුසලතාවයන් පාවිච්චි කරනවා. බොහෝ වෙලාවට අපි අතරේ සමාජයේ පැතිරිච්ච වැරදි මතවාද රාශියක් තියෙනවා. එකක් තමයි අපි හිතනවා බොහෝ වෙලාවට මේ ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගත්තේ නැත්නම් වැඩ කරන්න වෙනවා. ඉතින් ඉගෙනගෙන කරන්නේ වැඩ තමයි. ඉතින් ඉගෙන ගන්න නැතුව වැඩ කරන්න බෑ. ඔතන තමයි මූලික ගැටලුව තියෙන්නේ. දැන් බොහෝ අපි හිතන කාරණයක් තමයි මේ ඉගෙන ගත්තේ නැත්නම් අපිට වැඩ කරන්න වෙනවා. ඒක හරියම වැරදි මතයක්. මොකද අපි ඉගෙන ගන්න ඕනේ ඕනම කෙනෙක් වැඩ කරන්න. ඔව් අපි පොතපතේ අධ්‍යාපනය ලැබලා අපි උසස් අධ්‍යාපනයන්ට ඇවිල්ලා විශ්වවිද්‍යාල හෝ නැත්නම් කාර්මික ටෙක්නිකල් කොලෙජ් වල අපි අපේ අධ්‍යාපනය ලැබී අධ්‍යාපනයක් නිවැරදිව නොලැබීම තුළ තමයි අපිට හරියට වැඩ කරගන්න බැරුව. දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී මේ ආරම්භයේ ගනිද්දී අධ්‍යක්ෂකතුමිය පැහැදිලි කරා ඔව් සමහර අය වැඩ කරන්නේ නැහැ. සමහර අයගෙන් අපි බලාපොරොත්තු වෙන නියමිත කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේසයක් උඩ ඉඳගෙන කරන කාර්යයක්. එහෙම නැත්නම් ෆීල්ඩ් එකේ ඇවිදිමින් මිනිස්සු මුණ ගැසෙමින් කරන කාර්යයක්. එහෙම නැත්නම් යම් කර්මාන්ත ශාලාවක් ඇතුලේ වර්ක්ෂොප් එකක් ඇතුලේ කරන කාර්යයක්, පෑන් ඇන්ඩ් පැන්සලින් කරන කාර්යයක්, එහෙම නැත්නම් පරිගණකයක් වෙනත් යන්ත්‍ර සූත්‍රයකද අඳු මිටි අරගෙන කරන වැඩක්ද, උදැල්ල දෑකැත් අතර අරගෙන කරන වැඩක්ද? මේ ඔක්කොම වැඩ ප්‍රශ්නේ තියෙන්නේ මේ මොක කරත් අපි හරියට ඉගෙනගෙන අපි හරියට නිර්මාණශීලීව වැඩේ කරනවා නම් අපි ඊළඟ ලෝකයට ගැලපෙන නිවැරදි පුද්ගලයා මේ සියල්ලම අපි වෙනස් නම් වලින් හැඳුන්වන්න යම් කිසි වැඩක් කියන එක අමතක කරන්න. අපි හැමෝම මේ වැඩේ හරියට කරන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් දැන් ඔබ අප විවිධ තැන්වල ඉඳලා සම්බන්ධ වෙන මේ රටේ අපි විනාඩි 5න් 10න් එන්න පුළුවන් දැනක නෙමෙයි මේ වෙනකොට ඉන්නේ. රට පුරා වේදිලා ඉන්නවා අපි. මේ මොහොතේදී අපි එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කෙසේද? දැන් මම මොරටුව පැත්තකට එක්ක සම්බන්ධයි. මම මගේ පරිගණක තිරේ ඉස්සරහා ඉන්නවා. එතකොට මෙය පිටිපස්සේ තව විශාල පිරිසක් ඉන්නවා. එකක් අපි දන්නවා මේ වෙනකොට මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන මහත්තුරු ටික ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් මම ඉන්නවා මෙතන ඉස්සරහා. ඊළඟට මෙහි ප්‍රධාන සම්පත්දායකින් ලෙස මම අපි සම්බන්ධ වෙද්දී මෙහි තොරතුරු ටික ලබා ගන්න ඊළඟට අපිත් එක්ක සම්බන්ධ වෙච්ච වැදගත්ම පිරිස විදියට අපේ ගුරු බෞද්ධ ටික ඉන්නවා. අපිට තියෙන්නේ ඊළඟට මේ පරිගණක නිර්මාණය කරපයි මේ මොහොතේ අන්තර්ජාල පහසුකම ලැබෙන්න ඕනේ. ඒ වගේම ඒව සපයන ආයතන වල පිටසක් වැඩ කරනවා මේ වෙලාවේ. අපිට විදුලි බලය ලැබෙන්න ඕනේ. එතකොට මේකෙදි ඍජුව අපිට නොපෙනෙන විශාල පිරිසක් මේ වැඩසටහනත් එක්ක ඉන්නවා. ඒ අයගේ වැඩ නිසා තමයි අපි ඔබ මෙහෙම සම්බන්ධ වෙන්නේ. මේ මොහොතේ මෙහෙම වැඩසටහනක් වෙනවද කියලාවත් දන්නේ නැති සමහර විදුලි බලාගාරයක් තුළ වැඩ කරන පිරිසකගේ සමහර විට විදුලි බලාගාරයේ කාමරයක් ඇතුලේ පෑනෙන් පැන්සලෙන් වැඩ කරන යම් පුද්ගලයෙකුගේ සිට යන්ත්‍ර සූත්‍ර ළඟ හිටගෙන ඒවා නිවැරදිව වැඩ කරනවාද කියලා බලන නිලධාරියෙක් ඉඳලා ෆීල්ඩ් එකේ වැඩ කරමින් නිවැරදිව විදුලිය සපයනවාද කියලා බලන නිලධාරියෙක් ඉඳලා අන්තර්ජාලයේ සපයන තැන ඒ ආයතනවල අය කියන සමහර දේවල් දන්නේ නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ අපි මෙහෙම වැඩක් කරනවා. නමුත් ඔවුන්ගේ වැඩේ හරියට කරන නිසා අපි මේ මොහොතේ නිවැරදිව සම්බන්ධ වෙලා වැඩක් කරනවා. මමත් වැඩක් කරනවා, ඔබත් වැඩක් කරනවා. අපේ වැඩේට තව ලොකු පිරිසක් වැඩ කරලා උදව් කරනවා. කොතන හරි මේ වෙලාවේ ඔය අපිට පිටතින් වැඩ කරන පිරිස හරියට වැඩේ නොකළොත් මේ වැඩේට බාධා සිද්ධ වෙනවා. මේ හරියට කරගන්න බැරි වෙලා. එහෙනම් අර කීව වගේ අපිට අවංකව වැඩ කරන නිවැරදිව මේ සියල්ල දකින්න කෙනෙක් අපිට අත්‍යවශ්‍යයි. ඒ හින්දා
නිකම්ම නිකන් පොතපතේ දැනුම පිළිබඳව විතරක්ම හිතලා පොතපතේ දැනුම පිළිබඳව විතරක් ලබාගෙන වැඩක් කරන වෙලාවට අසරණ වෙන කෙනෙක් අපිට හරියන්නේ නැහැ. මෙන්න මේක අපි මතක තියාගන්න ඕනේ. මොකද එහෙම අසරණ වෙන කෙනෙක් ආවොත් අපි ඊටාම දරුණු විදියට අසරණ වෙනවා. මක් නිසාද කියලා කිව්වොත් මේ වෙලාවේදී තියෙන ගැටලුව තමයි අපි ඇයි මොකක්ද වෙන්නේ මේ වෙලාවේදී අපිට බැරි වෙලා යනවා මේ වැඩේ කරගන්න. මෙතන තමයි අපිට ගැටලුවට බලන්නේ. එහෙනම් අපි පරිස්සම් වෙන්නට ඕනේ. පොතපතේ දැනුම ඕනේ. වැඩ කරන තැනකදී අපි අසරණ නොවෙන්න ඕනේ. එහෙම නොවෙන්න නම් අපි එකිනෙකාට නිවැරදිව පුරුවක් ලැබිලා තියෙනවා. මේක හරි වැදගත් දෙයක්. මොකද මෙහෙම වෙන්නේ දැන් අපිට තේරෙනවා සමහර වෙලාවට අපි වැඩ කරනකොට අපේ වැඩේ හරියට කරගන්න බෑ. හරි කරදරයි. සමහර වෙලාවට කේන්ති ගිහිල්ලා එන්නේ ආයතන වලින් එළියට එන්න. ඇයි? කවුරු හරි කෙනෙක් හරියට වැඩ කළා නැහැ. එයා එන්නේ මේ මේසේ පුටුව ළඟ වඩලා පෑන් සල්ලින් වැඩ කරන කෙනාද? එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍රෝ අනුමිටි අරන් වැඩ කරන කෙනාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එයා මේ වැඩ කරන මිනිස්සුද කියන එකයි ප්‍රශ්නේ. නිසා පෙර පාසල් කාලයේ ඉඳලා දරුවෙක් ඊටාම නිර්මාණශීලීව සහ මේ වැඩ කරනවා කියන එක නිවැරදිව අවබෝධ කරගෙන තිබීම අත්‍යවශ්‍යයි. මේක ඊටාම ඕන දෙයක්. ඒ හින්දානේ ගොඩාක් කලාවට අපි විශේෂ මනෝවෛද්‍ය විද්‍යාවේදී කියන්නේ පෙර පාසල් දරුවට දැන් අකුරු නම් උගන්වනවා. අපි අත්ත කතාව අපි දන්නවනේ. මේක උගන්වලා ඉලක්කන උගන්වලා පොයම් උගන්වලා කොහොම කරලා තමයි ඉස්පයන. මොකද තමයි අපි දන්නවා යතම් පාසල් වලින් ගන්නකොට ටෙස්ට් එකක් තියලා ගන්න. ඒකෙන්ද මොනවා කිව්වත් උගන්වන්න වෙනවා. හැබැයි මේක ඇතුලේ අපි දරුවව නිර්මාණශීලී කරන්න පුළුවන් තරම් එයාත් එක්ක ෆීල්ඩ් වර්ක් කරන්න, එයාව පරිසරයට පුරු කරන්න, එයාට යම් යම් උපකරණ පාවිච්චි පුරු කරන්න කියන්නේම එයා අනාගතයේදී අසරණ නොවි වැඩ කරන්න ඕනේ. අසරණ නොවි වැඩ කරන්න ඕනේ. එතකොට අපිට මේ දරුවෙකුගේ තියෙන මෙන්න මේ ක්වොලිටිස් මේ වැදගත් දේවල් ටික සිද්ධ වීමේදී අපි ඊටාම නිවැරදි වැයත් එක්ක මේ ගණිතය කරගෙන යන්නට ඕනේ. එතකොට අපි බලමු අපි දැන් කතා කරමින් හිටියා පොතපතේ දැනුම විතරක් නෙමෙයි. මොකද හේතුව එයා ඉස්සරහට ගිහලා අසරණ වෙන්න බැරි නිසා. රයිට්. බොහෝ තරුණ ප්‍රජාව ඇතුලේ ක්‍රියාශීලී බුද්ධිමත් වැඩ කිරීමේ හැකියාව තියෙනවාද කියන එක ඊළඟට වැදගත්. එතන අපි ඊළඟට අපි වැඩ කරනවානේ. අපිට වැඩ කරන්න ඕනේනේ. එතකොට දැන් සමහර කෙනෙක්ගේ ක්‍රියාශීලී බව තියෙනවා. බොහෝ චෝදනා එනවා නේද පුදුලස්. ඒ අය නියමිත වෙලාවට වැඩේ කරලා නැහැ. හරියකට වැඩක් කරන්නේ නැහැ. නිවැරදිව හිතන්නේ නැහැ. ඊළඟට වැඩක් කරන්න ගියාම බුද්ධිමත් බවක් නැහැ. එක්ක 1000ක් ප්‍රශ්න අහනවා ඇවිල්ලා. මේ වැඩේ කරන්න යන වෙලාවගේ 10 ගුණයක් වෙලාව යනවා. සමහර වෙලාවට ඒ ප්‍රශ්න අහනවා. දැන් මොකක් හරි කොටසක් කියවාම ඒතුළු ටික නිර්මාණාත්මකව හිතන්න හරි බුද්ධිමත්ව හිතලා හරි යන්න බැරි වෙලා තියෙනවා. ඇයිද කියලා බලුවාම අපිට පේන දේ තමයි ඒ අයගේ මූලික සැකස් මූලික වශයෙන් බුද්ධිමය ඵලය සකස් වෙනකොට ගැටලු වෙලා තියෙනවා. මූලිකම බුද්ධි ඵලය සකස් වෙන තැන තියෙන්නේ පෙර පාසල් කාලයේ. අපි ඉදිරියට ඒක ටෙක්නිකලි අපි සමහර වෙලාවට කතා කරමු. ඒ හින්දා අපි දකිනවානේ අද වෙනකොට ගෙදරදී තමන් ක්‍රියාශීලී බොහෝ වෙලාවට දැන් උපදේශනයට යොමු වෙනකොට දුරුදරුවෝ අරන් යනකොට දෙමාපියෝ එයාගේ අධ්‍යාපනය එහෙම නැත්නම් ගෙදරට උදව් වෙන එක අම්මට තාත්තට උදව් වෙන එක පොඩි හරි වැඩකට උදව් කරන එක පිළිබඳව මේක හරි ප්‍රශ්න. අද වෙනකොට අපිට ලෙඩ වැඩි වෙලා දරුවන්ට තියෙන ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. ඇයි කියලා බැලුවොත් එහෙම ඒ අයගේ මේ ක්‍රියාශීලී සහ බුද්ධිමත් වැඩ කිරීමේ හැකියාවෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සමහර දේවල් තියෙන අපි නිවැරදිව එම වෙලාවට හරියට ඒ වැඩ කරන්නේ. උදාහරණයක් අපි කිය වෛද්‍ය ශාස්ත්‍රය ගත්තොත් වෛද්‍යවරයා බොහොම ක්‍රියාශීලී බුද්ධිමත් තමා වෙත ක්ලයන්ට් කෙනෙක් රෝගියාගේ රෝග තත්ත්වය හරියටම අඳුරගෙන නිවැරදිව හඳුනාගෙන ඉතාම ක්‍රියාශීලීව බොහොම බුද්ධිමත් නිවැරදි ප්‍රතිකාරය අනිවාර්යයෙන්ම නිර්දේශ කරන්න ඕනේ. එසේ නිර්දේශ කරපු ප්‍රතිකාරය නිවැරදිවට ලබා දීම අනෙකුත් දෙන්ගේ වගකීම වෙනවා. යම් විදිහකින් ක්‍රියාශීලීව සහ බුද්ධිමත් එක කරගන්න බැරි එතන අරෝගික ජීවිතයට කොයිතරම් කරනවා. දරුවා ඔතෑනි කෙනෙක් ඔහේ ඉන්න කෙනෙක් ඔහේ වැනි ඉන්න කෙනෙක් නෙවෙයි. එයා බොහොම ක්‍රියාශීලීව බුද්ධිමත් වැඩ කරන කෙනෙක් බවට පරිවර්තනය කරගන්න. එතනදී ඒ පරිවර්තනය
වර්ධනය කිරීමේදී ඒ හැකියාව දක්ෂකම අනිවාර්යයෙන්ම අපිට එන්නේ ඒ දරුවාව අපි ඊළඟට සකස් කරන ආකාරය. එහෙනම් අපි මේ විවිධ දක්ෂතා සහිත අය බිහි වෙන්න එපා. තාක්ෂණික දැනුම දරුවන්ට තියෙන්නට ඕන. මෙන්න මෙතනදී මම බොහොම ප්‍රවේශම් සහගතව අපි කරුණු කීපයක් කතා කරන්නේ. එකක් අද වෙනකොට අපි හැමෝටම තියෙන බරපතල ගැටලුවක් තමයි දරුවෝ බොහෝ වෙලාවට පෙර පාසල් දරුවාගේ ඉඳලා උසස් පෙළ ළමයා දක්වා පහුගිය කාලේ අපිට ඇතිවෙච්ච ව්‍යසනකාරී කොවිඩ් ප්‍රසංගත තත්ත්වයේ හින්දා ඔන්ලයින් අධ්‍යාපනයේ ගියපු නිරුවන්ගේ අතට අපිට ඉලෙක්ට්‍රොනික මෙවලමක් දෙන්න සිදු වුණා. අපි දන්නවා දරුවගේ අතට පරිගණක, ටැබ් එක, සෙල් ෆෝන් එක දෙන්න වුණා. අද වෙනකොට දෙමව්පියෝ රැසක් බොහෝ අය සුළු පිරිසක් ඇරෙන්න වැඩිමනක් පිරිසක් මේ වැඩේට විරුද්ධ වෙලා හරිම අපරාධයක් වුණා කියන තැන ඉන්නවා. මොකද හේතුව දෙමව්පියෝ සහ දරුවෝ අතරේ බරපතල ගැටුමක් හට ගන්නවා. දීපු ෆෝන් එක ගන්න බෑ. එයා ඒක සම්පූර්ණයෙන්ම මිස්යූස් කරනවා. අනවශ්‍ය විදිහට එයා ඒක භාවිතයට පටන් ගන්නවා. සමහර අය බුදිය ගන්නෙත් මේක කනේ තියන. සමහර වැඩි හිටියොත් කොහොමම තමයි. හරි. අපි දරුවෝ ගැන කතා කරමු. ඇයි එයා මේක දැබ්බැහි වුනේ? ඇයි දැන් එයාගෙන් ඒක ගන්න බැරි? ඇයි මේක මිස්යූස් වෙන්නේ? ඇයි දරුවා දුරකථනය එල්ලපුවාම දෙමව්පියෙක් රණ්ඩු කරන්නේ? අපි දන්නවා ඉතා කනගාටුදායක සිද්ධි වුණා. දුරකථනය ගත්තොත් Tamanට තමන්ගේ ජීවිතේ පා කියන්න තරම් ඒගොල්ලෝ ප්‍රබල වුණා. ඒ තරමට මානසිකව විඳ වැටීම් සිද්ධ වුණා. හැබැයි මීට පෙර ආතු අපිත් එක්ක එකතුලා හිටියනම් කතා බහ කළා නම් ඔබට මතකයේ තියෙන්න ඕනේ. අහලා තියෙන්න ඕනේ. වෛද්‍යවරු විදියට අපි විශේෂයෙන් අපි මනෝවෛද්‍යවරු කල්ද ඇතුව කිව්වේ ළමයින්ට මේ උපකරණ හුරු කරන්න නිවැරදිව විනයක් හදන්න. හැබැයි අපේ අතින් ඒක උනේ නැහැ. එක පාට උපකරණ දුන්නා දෙනකොට අපි ඒකට පෙර සූදානම් හිටියේ නැහැ. අඩු ගානේ ඒක දෙන මොහොතේදීවත් අපි විනයක් හරියට හරිගස්ස ගත්තේ නැහැ. තාක්ෂණික දැනුමක් අපිට තිබුණේ නැහැ මේක හරියට පාලනය කරන්න කෙසේද? කොහොමද මේ මෙවලම නිවැරදිව භාවිතා කරන්නේ? අදටත් අපි දන්නවා බොහෝ වැඩිහිටියන්ගේ අතර පවා කියන දුරකථනයේ නිවැරදි තාක්ෂණික දැනුම නැහැ. ඒ හින්දා වෙන අයට මේක වැරදියට පාවිච්චි කරන්න පුළුවන්. දරුවත් මේකට ඇබ්බැහි වෙනවා. මක් නිසාද? අපි නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයකින් නෙමෙයි ඒ භාවිතා කරන්නේ. දැන් බලන්න අපිට මේ වෙනකොට කල් ඇතුවම පෙර පාසල් දරුවත් එක්ක නිවැරදිව දුරකථනයක්, ස්මාර්ට් ජංගම දුරකථනයක්, ටැබ් එකක් පාවිච්චි කරන්න, ඒක නිවැරදිව හරිගස්ස ගන්න, කොහොමද ඒක විනය අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා ඊළඟට පැත්තකින් තියන්න පුරුදු වෙලා තිබ්බනම් අපිට අද වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම දෙමව්පියෝ ටික පුරුදු වෙලා හිටියනම් හරි විදියට ඒකේ ලොක් එක හදාගන්න, එහෙම නැත්නම් සිකියුරිටි අප්ඩේට් කරගන්න අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබුණා. සරල දෙයක්. හැබැයි අපි දරුණුවට මුහුණ දෙන ප්‍රශ්නයක් සරල කාරණයක්. දරුණු ප්‍රශ්නයක්. ඒ හේතුව අපි හරි විදිහට ලෝකයට නිරාවරණය වුණේ. හරි විදිහට අපි මේක භාවිතය ඉගෙන ගත්තේ නැත්නම් සමහර අපේ තියෙන එක මතවාද වලින් හිතියන් නිසා අපි නිවැරදිව මේ උපකරණ වලට හුරු වුණේ නැහැ. අපි දරුවා හුරු කළේ නැහැ. ඒකට නිකන් මැජික් වගේ වුණා. ඕක තමයි. ඒක අපි පරිස්සම් වෙන්නට ඕනේ දැන්වත් ඉස්සරහට. මේක නිවැරදිව අපි කොහොමද මේ තාක්ෂණය ඒ වගේම වැඩ ලෝකයක් එක්ක ගැටෙන මේවට ඇබ්බැහි නොවන නිකරුණේ කාලය ගත නොකරන හොඳින් ක්‍රියාශීලීව වැඩ කරන හොඳ ජව සම්පන්න බුද්ධිමත් දක්ෂ අපේ රටට ලෝකයට අවශ්‍ය කරන නිරෝගී කෙනෙක් ඉලි කරගන්න කොහොමද? දැන් සල්ලෝබාන්න සමහර වෙලාවල් ඔබ දන්නවද දැන් මම විශේෂයෙන් උපදේශන සේවයේ නිසා අධ්‍යක්ෂකතුමනි සමහර පවුල්වල ගැටලු දීපණය වෙන්නේ ඒ ඇතුලේ පිච්චිච්ච බල්බ් එක මාරු කරගන්න විදියක් නෑ. හරි? ඉලෙක්ට්‍රොනික එක අදාළ ටෙක්නීෂියන් එනකම්ම කරගන්න බෑ. ඒ මනුස්සයා ගමේ ගිහිල්ලා නම් එයා ගිහිල්ලා එනකම් ඉන්න වෙනවා. ඇයි? ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාටත් මේසෙට නැගලා බල්බ් එක දාගන්න බෑ. නෝනට කොහොමදත් බෑ. සමහර ගවල් වල ඉන්න මහත්තයා එන්න කලින් නෝන පිටුට නැග්ග මේසෙට නැග්ග බල්බ් එක මාරු කරනවා. අද පයිප් එක නෙලලා මොකක් හරි රබර් පටියක් හරි යොදලා ඕක හදාගත්ත තාවකාලික. දැන් එතකොට අපි මෙවැනි දේ දකින්නේ
අපි ඉගෙන ගන්න අය මේවා අපි කළ යුතු නෑ පාසල් යන ළමයා මේවට හුරු විය යුතු නෑ ඒක අපිට අදාළ එකක් නෙමෙයි වත්. නමුත් ඔබ දන්නවද එවැනි දේ පිළිබඳව අපි ඉගෙනගෙන තිබීම අත්‍යවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. ඔබ වෘත්තීය වශයෙන් ගුරුවරයෙක් වෙන්න වෛද්‍යවරයෙක් ඉංජිනේරු මහත්තයෙක් දැන් ඔය නම් ටික අපේ ඔළුවේ තියෙන්නේ ටෙක්ස් වර්ක් කරන අය. එතකොට කාර්මික ශිල්පියෙක්ම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ගෙදර තියෙන සුළු අලුත් වැඩියා කටයුත්තක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තරුණයා වෙන්න. අවුරුදු 14 15 වෙනකොට දරුවට යම් යම් දේවල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. 15 20 25 30 වෙනකොට එයාට සැලකිය යුතු තාක්ෂණික දැනුමක් තියෙන්න ඕනේ. පොඩි පොඩි දේවල් ටික කරගන්න. සමහරක් වෙලාවට අපි අපේ ඉගෙනගත්තු ශාස්ත්‍ර අනුව අපි විවිධ වෘත්තීන් වල යෙදෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය පුද්ගලික ජීවිතයේදී අන්ත අසරණභාවයට පත් වෙනවා නිවැරදි වෙනත් වෘත්තීයන් පිළිබඳව. හරි තමන් ප්‍රමාණාත්මකවත් දැනුමක් නැතිදී. ඇණයක් ගහගන්න පිටියට පින්තූරෙල්ල ගන්න. කසාද බැඳලා ගෙදරට ගෙන ආපු වෙඩින් ෆොටෝ එක එල්ල ගන්නත් කවුරු හරි බසුන මැත්තෙක් ගෙන ගන්නව නෑනේ. ඔය සයිස් එකේ අපි. හැබැයි ඕක කිව්වහම අපි කියන්නේ මේ අපේ ළමයි ඒවට ඉගෙන ගන්න ඕනේ නෑ. නේද? ඒගොල්ලෝ රට යන්න ඉන්නවා. මේක නෙමෙයි අපේ ගැටලුව. ඒකට මේ වැඩ ලෝකයට ලෑස්ති වෙන්න කියලා කියන්නේ අපි හැම පැත්තෙම පරිපූර්ණ කෙනෙක් වෙන්න. උගත් වෙන්න, බුද්ධිමත් වෙන්න. එහෙම නැති වුණොත් අපි අපේ පුද්ගලික ජීවිතය තුළ පවා අපි අසරණභාවයට පත් පෙර පාසල් කාලයේදීම දරුවාගේ ඇතම් දක්ෂතා කුසලතා නිවැරදිව හඳුනාගත්තා. අපි යාගේ මාවත හදන්න ඊළඟට අපි දකින තව එක කාරණයක් තමයි. සමහර දරුවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔය ඇකඩමික් විදියට ඉස්සරහට එනකොට සමහර තැන්වලදී සාමාන්‍ය පෙරට ඔන්න වෙන්න තියෙන එක්ක සාමාන්‍ය පෙළදී සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික තත්ත්වය කඩාකප්පයි. මේ අපේ වෛද්‍යවරු විදියට විශේෂයෙන් මානසික වෛද්‍යවරු විදියට උපදේශන ශාස්ත්‍රයේ දෙන අය විදියට දකින ප්‍රශ්න. ඇයි කියලා හොයලා බැලුවා මේ දරුවගේ තියෙන වෙන දක්ෂතා අපමණ කුසලද. හැබැයි අපි ඉඩ දෙන්නේ නැහැ වට යන්න. ඒව ගැන අවබෝධයක් ඇති දී සමහර දරුවෝ දන්නේවත් නැහැ සමහර කෘති මේ රටේ ලෝකෙ තියෙනවා කියලා. ඒ තරමටම ටනල් view එකකින් එකම දැක්මයි තියෙන්නේ. විවෘත වෙන්නේ. මේ විවිධ ශාස්ත්‍ර ඔස්සේ යනකොට අපිට අපේ ජීවිත පුදුම විදිහට සාර්ථක කරගන්න පුළුවන්. අපිට ඔය ගැටලු ටික එන්නේ නැහැ. ඒ හින්දා මේ වෙනත් විෂයන් වෘත්තීන් පිළිබඳව ඉගෙන ගන්න එක සහ ඒ පිළිබඳව දැනුම ලබා ගන්න එක ඉතාමත් අවශ්‍යයි. ඒක අපෙන් කරන්න ඕනේ කාරණා. ඊළඟට ඉතාම ඉහළ ආදායම් ලබන්න පුළුවන් නිෂ්පාදන සහ වැඩවලින් අපි ඉවත් වෙලා තියෙනවා බොහෝ දෙනෙක්. දැන් මේක දැක්ක ගමන් සමහරක් වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කියන්නේ මේ බවන්ද කියලා කියන එක. සමහරට ඔව්. සමහරට ඔව්. ඉතාම හොඳට ඉගෙනගෙන කෘෂිකාර්ම උපාධියක් කරලා හොඳ වැවිලිකරුවෙක් වෙන්න පුළුවන්. ඇයි බැරි? ඇයි බැරි? හොඳ ආදායමක් ගන්න පුළුවන්. දැන් සමහරකට අපි හිතන විදිහනේ අපි හිතන විදිහක්. බොහොම කනගාටුදායක සමහර සිද්ධි කියලා කියන්න. සමහර වෙලාවල් වලදී යම් යම් ආයතන වලට ගියාම යම් පුද්ගලයෙක් ගැවසෙනකොට අපි දකිනවා විවිධ ශාස්ත්‍රවල දැනුම තියෙන ඉගෙනගත් අයගෙන් ඒකට වෙන්නේ නැහැ අදාළ කාර්යය. වෙන වැඩක් කරකෙවි. එතකොට අපේ ගත්කම් ඉගෙනගත්කම් සමග අපි ගැළපෙලා අපේ තියෙන හැකියාව දක්ෂතා කුසලතාවක් අපි වැඩ කරන්නේ. එවිට තමයි අපගේ රටේ ලෝකෙ දියුණුව කියන එක ගොඩනැගෙන්නේ. දැන් බොහෝ වෙලාවට අපි දකිනවා නිවැරදිව දැනුම නැති නිසා නිවැරදිව අපි වැඩ කරන්නේ නැති නිසා බොහෝ ශාස්ත්‍ර කඩා වැටෙනවා. දැන් එතකොට Tamanට තියෙන යම් ඉගෙනුම් හැකියාවක දක්ෂතාවය පමණක් නෙවෙයි ප්‍රමාණ තුළ කියන එක දරුවෙක් ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. ඒ අයට තවත් වැඩ කරන්න වෙනත් ශාස්ත්‍රවල හැකියාව දක්ෂතා තියෙනවා කියන එක ඉගෙන ගන්න. අද වෙනකොට ඇතම් සුළු පිරිසක් ඉන්නවා තමන්ගේ එවැනි හැකියාවන් ඒ තියෙන දක්ෂතා ටික හඳුනගෙන එකිනෙකට වෙනස් ශාස්ත්‍රවලින් පුදුම විදියට ඉහළට එනවා පුදුම විදියට දක්ෂ වෙනවා ආදායම් ලබනවා ඉහළට එනවා අන්වින්සුපත් උපකාර. ඒත් අපි පෙර පාසල් කාලය තුල දරුවාගේ ඒ විශේෂ කුසලතා එළියට එන්න උදව් කරන්න. අනිත් එක තමයි මේ ශාස්ත්‍ර අපි හඳුනා ගැනීම තුළ ඔවුන්ට ඔවුන්ගේ අනාගත ජීවිතය ජය ගන්න ඕන කරන පැතිකඩයන් තීරණය කරන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට විවිධ හේතු මත දැන් විද්‍යාත්මක න්‍යායන් වල තියෙන
ඉගෙනුම් අනුව ගත්තහම බොහෝ දෙනෙකුට ඥානගත හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ යම් හැකියාවක් කුසලතා ලැබෙනවා. අපි බොහෝ වෙලාවට වෘත්තීය වශයෙන් නිවැරදි දැනුමක නැහැ. බොහෝ වෙලාවට දැන් සාමාන්‍ය පෙළට ලියන දරුවෝ සහ උසස් පෙළ ලියන දරුවෙක්ගෙන් පවා ඔහුගේ අනාගත ඉලක්ක ගැන කතා කරනකොට මේ දරුවන්ගේ ඉතා නිවැරදි වෙන්නේ නැත්තේ තමන්ගේ වෘත්තීය ශාස්ත්‍රය ගැන ඒ අය දන්නේ නැත්තේ. අපි මූලික වශයෙන් දරුවව ලෝකයට නිරූපණය කිරීමේ ගැටලුව. එහෙනම් අපි පෙර පාසල් කාලෙන් වෙනත් විදේශ රටවල් වල බොහෝ පෙර පාසල් වල සහ මූලික අධ්‍යාපනය ලබා දෙන අවස්ථාවලදී ඒ දරුවන්ට ඉතා විශාල වපසරියක දැනුමක් ලබා දෙනවා වැඩ ලෝකයේ පිටත. වැඩ ලෝකයේ පිටත. ඔවුන් ඉතා විශාල මතකයක් තියාගන්න වෙනත් ශාස්ත්‍රවලින්. ඒ ඔස්සේ ඔවුන්ගේ බුද්ධිමය ඵලය ඉතාම ඉහළට යනවා. ඉතාම වර්ධනය වෙනවා. ඒ තුල තමයි ඔවුන්ට Tamanට ඉස්සරහක් තියෙන අනාගතයක් තියෙන මට විවිධ ශාස්ත්‍ර ගොඩක් තියෙනවා කියන එකත් එක්ක ඉස්සරහට යනවා. මෙන්න මේ தත්ත්වය වෙනකොට අපි දරුවන්ගේ මොළයේ වර්ධනය පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් දරුවා කියලා කියන්නේ ඔහුගේ මොළයේ වර්ධනය වෙන හොඳම සීමාවේ ඉන්න වෙලාව. අපි දන්නවා මවකගේ කුස තුලදීම තමයි මූලික වශයෙන් දරුවෙකුගේ මොළයේ වර්ධනයන් ටික සිද්ධ වෙන්නේ. එතකොට දරුවෙක් කුස තුල පිළිසිඳ ගත්තාම එයාගේ ශරීරය ක්‍රමානුකූලව නිර්මාණය වෙනවා මූලික සති 40 පුරා. 35ක් 40ක් ඇතුළත. එතන ඉඳලා දරුවා ඉපදුනාට පස්සේ ටික ටික වර්ධනය. අපි දකිනවා ශරීරයේ ටික ටික වර්ධනය වෙනවා. හිටියට වඩා එයා උස වෙනවා මහත් වෙනවා ශරීරාංගෝපාංග වර්ධනය වෙනවා. නමුත් විශේෂයෙන් මතක තියාගන්න ඕන එක තමයි මව් කුස තුලදීම ඔහුගේ මොළයේ අවශ්‍ය කරන සෛල ටික හැදිලා ඉවරනවා. ස්නායු. නැවත ඉපදුනාට පස්සේ තව වර්ධනය වෙන්නේ නැහැ. ඒවැය තියෙන ගුණාත්මක භාවය පහළ යනවා මිසක් ඉහළ යාමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට වයස එක්තරා කාලයක් යනකොට මේ සෛල එක්ක ඇතුළත සම්බන්ධතා ප්‍රමාණය වැඩි වෙලා පස්සේ අඩුවීමක් වෙනවා පියුරින් කියන. මෙන්න මේ தත්ත්වය සිද්ධ වෙන්නේ බොහෝලාට දරුවෙකුගේ වයස අවුරුදු 2 ඉඳලා අවුරුදු 5-6 වෙනකොට විශාල වශයෙන් මෙහි වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා අපි ඉදිරියට බලන සමහර ඒවා. මෙන්න මේ බුද්ධි ඵලය කියන එක වැඩි වෙලා අඩු වෙන්න ගන්නවා. හැබැයි ස්නායු ටික හැදිච්ච ටික හැදිලා එච්චරමයි. ඒව අතර අන්තර් සම්බන්ධතා ගොඩ නැගෙනවා. ස්නායු අතර සයිනස් එහෙම නැත්නම් උපාගම හරහා අන්තර් සම්බන්ධතා ටික ගොඩ නැගෙනකොට ඔහුගේ බුද්ධි ඵලය වැඩි වෙන්න පටන් ගන්නවා. ස්වභාවිකවම මේ බුද්ධිමය තත්ත්වය වැඩි වෙන්න ඕන කරන ස්නායු අන්තර් සම්බන්ධතා ටික වැඩි වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගන්නවා ස්වභාවිකව. මෙසේ වැඩි වෙන ටික රඳවලා තියාගෙන ඔහුගේ බුද්ධි ඵලය වැඩි කරගන්න පෙර පාසල් කාලේ තමයි අපිට අවස්ථාව දෙන්නේ. ඒ නිසා නිවැරදිව දරුවෙක්ට විවිධ ශාස්ත්‍ර කියලා දෙන්න කියන්නේ. ඔහුට මූලික වශයෙන් ඒවට ඔහුව නිරාවරණය කරන්න කියන්නේ. එයාගේ බුද්ධි ඵලය වැඩි වෙන නිසා. මෙන්න මේ කාලෙදී අපි එකම කාරණා 2-3කට දරුවව යොමු කරගත්තොත් එතන ඉඳලා වෙන ප්‍රශ්නය තමයි එයා ලෝකය දකින්නේ එකම කොටස් කීපයක්. ඒ හින්දා මෙන්න මේ කාරණේ පිළිබඳව අපි ඉතාම වැදගත් අපේ අවධානය යොමු කරන්න. මොකද හැම ජරයාවකදී මේවා අධ්‍යාපනය වෙන්නේ දරුවගේ දියුණුව හැම හැසිරීමක්ම ඔහුගේ මේ මොළය හා සම්බන්ධව සිද්ධ වෙනවා. සෑම සිතුවිල්ලකටම රසායන ද්‍රව්‍ය නිකුත්. සෑම සිතුවිල්ලකටම රසායන ද්‍රව්‍යයක් නිකුත් වීම සඳහා ස්නායුවල සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා මේ මොළය දියුණු වීමට ප්‍රධාන කාරණා 2ක් බලපාන බව මේ වනකොට අපි සලකනවා. එකක් තමයි ඥානසාර. ඒ කියන්නේ පරපුරෙන් ගලාගෙන මවගෙන් සහ පියාගෙන් ලැබෙන ඥානවලින් ඇති කරන බුද්ධිමය ඵලය. ඒකත් බලපාන එක කාරණා. එතකොට අපි දන්නවා මව් පාර්ශ්වයෙන් සහ පිය පාර්ශ්වයෙන් ඥාන අපිට ලැබෙනවා. එතකොට පුද්ගලෙක් නිර්මාණය වෙනකොට භාගේ ඉන්න දෙපැත්තේ. ඒ ටික එකතු වෙලා යම් ආකාරයක ක්‍රියාවලියක් සිදු වෙලා ගොනෑට් කියන සෛලය හැදෙනකොට මූලික ක්‍රෝමසෝම් ටික එකතු වෙලා ඔහුට ලක්ෂ සංඛ්‍යාත ජාන් ටිකක් හැදෙනවා ක්‍රෝමසෝම් අතරේ ලොකු සම්බන්ධතාවයක් හැදෙනවා. මෙන්න මේ ටික වෙනකොට ඔහුව පරපුරෙන් ආපු යම්කිසි ආකාරයේ බුද්ධිඵලයක් දැනුමක් හටගන්නවා. නමුත් ඒකම ඔහු ලබන අත්දැකීම් තුළින් එක්ස්පීරියන්ස් අතිවිශාල දැනුම් සම්භාරයක් ලබනකොට ඔහුගේ බුද්ධිඵලය වැඩි වෙනවා. දරුවෙකුගේ.
දැන් අපිට ජාන සාධක ටික මාරු කරගන්න බැහැනේ. අපි ඕක තේරුම් ගන්න ඕනේ. අපිට මවගෙන් සහ පියාගෙන් ලැබෙන ජාන ටික වෙනස් කරගන්න බෑ. ඒක එහෙමම තමයි. ඕකට ඒක වෙන කරගන්න හරි අසීරුයි. වෛද්‍ය විද්‍යාව දැන් දිනුනේ ජානගත වෙන සමහර ගැටලු රෝග වලට ප්‍රතිකාරයක් තියෙනවා. ඒව මග හරවා ගන්න උපක්‍රම තියෙනවා. ඒ නිසා ඒක එක පැත්තක්. නමුත් දරුවෙකුට මවගෙන් පියාගේ දෙපැත්තෙන් ඇවිල්ලා එකතු වෙලා හැදෙන බුද්ධිමය වශයෙන් බලපාන ජාන සාධක ටික අපිට කරන්න බැහැ. හැබැයි දරුවා ලබන අත්දැකීම් ටිකින් ඔහුට ඇති කරන බුද්ධිමය ඵලය අඩු කරන්න හරි වැඩි කරන්න හරි පුළුවන් වෙනවා. ඒ නිසා විශේෂයෙන් පෙර පාසල් සමයේදී දරුවෙක් ඉතා විශාල අත්දැකීම් ලැබෙන්න දරුවගේ මොළය ඇතුලේ අන්තර් උපාගම සහ ඔහුගේ නියුරොලොජිකල් කනෙක්ෂන්ස් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට දරුවා ඉතා විශාල බුද්ධි බලයකට ලක් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි අකුරු ටිකකට, ඉලක්කම් ටිකකට, පාට ටිකකට වතුර දාන්නයි, වැලි දාන්නයි ඒවා වලින් අපි හදන්නේ ඒක. අපි ඒ ටික කරන හැබැයි මේ ටිකේ විතරක් නතර වුණොත් එයාගේ බුද්ධි බලය එක කොටුවකට රාම් වෙනවා. ඒ නිසානේ දැන් පෙර පාසල් වල කතුරු පාවිච්චි කරන, ඉරන්න පාවිච්චි කරන, අලවන්න, කපන්න, ඊළඟට උඩ නගින්න, තෙල්ලම් කරන්න. මේ ටික දානකොට එයාගේ තව ටිකක් නිර්මාණය. එන්න වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් එයාව බාහිර ක්‍රියාකාරකම් වල යොදවන්න. එයා අවුව, වැස්ස, වැලි, සුළඟ මේ සියල්ල අඳුරගන්න. එතකොට එයාගේ බුද්ධිය මේ එක්කම යම් උපකරණ පාවිච්චි කරන්න, යම් ටූල්ස් හඳුනගන්න, ඒ වගේම වෙනත් වෘත්තීන් කවුද කියලා ඒ අයගේ සමහර වැඩ හඳුනගන්න. එතකොට දරුවගේ බුද්ධි බලය තව තවත් වැඩි වෙනවා. ඒ නිසා මේ කාලය තුල පෙර පාසල් කාලය තුල දරුවෙකුගේ බුද්ධි බලය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම අපි හරියට කරනවා. ලොකු බුද්ධියක් යාට දෙන්න පුළුවන්. මොකද දරුවෙකුට ඥාන වලින් එන ටික කොහොමද මේ වෙලාව නමුත් අපිට දරුවන්ට හොඳ එක්ස්පීරියන්සස්, හොඳ වැඩ ටිකක් තියෙනවා. එයාව හොඳ නිරාවරණය කරලා අපිට බුද්ධියක් ලබා දෙන්න. බිලියන් වලින් 100කට මොලේ සයිඩ් එනවා. එතකොට මේ අපි දකින්නේ එවැනි නායි. මේ 20 නායි අතර ඒවා අතරේ ක්‍රමානුකූලව ක්‍රියාකාරී වෙන අත්දැකීම් ලබන්න ඔහුගේ මොළය ඇතුලේ ඇතිවන මේ සම්බන්ධතා ජාලය. ඒකට මෙන්න මේ ස්නායු සෛල වලින් විශාල සම්බන්ධතා ජාලයක් අපිට ඇති වෙනවා. ඊට පස්සේ සිදුවන කාරණය තමයි මෙන්න මේ දේ. මේ රූපෙන් අපිට පෙන්වන්නේ ඉතා වැදගත් කාරණාවක්. ඒ තමයි උපතේදී මෙන්න මෙවැනි ඉතාම සුළු සම්බන්ධතා කීපයක් තමයි ස්නායු අතර පවතින්නේ. දරුවා උපදින මොහොත වෙනකොට. මොකද හේතුව එයා යම් දේවල් ටිකක් දන්නවා. බබා අඬන්න දන්නවා, කිරි උරා බොන්න දන්නවා, අතපය ගසන්න දන්නවා, ඇස් ඇරලා බලන්න දන්නවා, ඔළුව හරවන්න දන්නවා. මේ වගේ යම්කිසි චර්යාත්මක දේවල් දන්නවා. ඊට පස්සේ උදනාට පස්සේ ටික ටික දකින අයව හඳුනා ගන්නවා. එයා සුවඳෙන් යම් දේවල් තේරුම් ගන්නවා. මව්පියා අනිකුත් අයව හඳුනා ගන්න පටන් ගන්නවා. උණුසුම සිසිල හඳුනා ගන්නවා. එතකොට ටිකෙන් ටික දරුවාගේ ස්නායු සම්බන්ධතාවය වැඩි වෙනවා. එතකොට ඔබ මම හිතන්නේ ඔබේ ඔය එක කොනක වම් අත කොනේ දකින්න රූපේ තාම සුළු කැලේ කීපයක් දකිනවා. මැද්දේ තියෙන රූපය වැළුවා. ඒකේ තියෙන අවුරුදු 6 වෙනකොට. බානේ 6 වෙනකොට යාට විශාල ජාල ප්‍රමාණයක් හැදෙනවා. ඉතා විශාල ජාල ප්‍රමාණයක් හැදෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කාලේදී බාන 6 වෙනකන් යාට තාම සීක්‍රෙන් ගොඩ නැගෙන්න ඔය කියන්නේ තනිකරම පෙරපාසල් කාලේ. තනිකරම පෙරපාසල් කාලේ මේකට දානවා. ඊට පස්සේ අවුරුදු 14 වෙනකොට ඔබට පේනවා මේ තත්ත්වය අඩු වෙලා ගියා. ඔය වයස අවුරුදු 6 වෙනකන් ඇතිවන
ප්‍රඥාවේ සම්බන්ධතාවයක අපි නිවැරදිව තව ටිකක් වර්ධනය කළා ඒ රඳා පවතීම සඳහා අවශ්‍ය කරන වැඩ ටික නොකළොත් වයස අවුරුදු 14 වෙනකොට නැවතේ හැදිච්ච ටික අඩු වේගන යන්න පටන් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ වයස අවුරුදු 6 වෙනකන් දරුවගේ මොළය ගොඩනගන්න හොඳටම උදව් කරන්න. එයාගේ මොළය ගොඩනගන්න උදව් කරන්න. ඒ තමයි පෙර පාසලක එතකොට මේකට දෙමව්පියන්ගේ වගකීම ඒ වගේම තියෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් ගන්න ඕනේ. පෙර පාසල් ගුරු සම්බන්ධ විශේෂයෙන් කතා කරන නිසා අපි ඔබ ගැන කතා කරනවා. අපි අපේ වගකීම කතා කරනවා. නමුත් අනිත් පැත්තෙන් දෙමව්පියන්ට අතිවිශාල වගකීමක් තියෙනවා. දරුවෙකුගේ මේ බුද්ධිය වර්ධනය වීම සහ ලෝකයේ හඳුන ගන්න, වෙනත් ශේෂ්ත්‍ර හඳුන ගන්න, වෙනත් වෘත්තීන් ගැන හඳුන ගන්න, වෙන අය වැඩ කරන විදිය හඳුන ගන්න, Tamanට අනාගතයේ ඉදිරියේ තියෙන දේවල් පිළිබඳව හඳුන ගන්න අපි හැමෝම උදව් උපකාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේ තමයි මේ රටාව. දැන් බලන්න ටිකෙන් ටික දරුවගේ ෆෝමේෂන් එක ටික වර්ධනය වෙලා ඊට පස්සේ ප්‍රූනින් කියලා කියන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. මේ වයස අවුරුදු 4 විතර වෙනකොට මේ අඩුවීම සිද්ධ වෙන්න ගන්න නිසා හරියටම පෙර පාසල්දීදී මෙය වළක්වාගෙන ඔහුට නිවැරදිව ඒ තත්ත්වය තියාගන්න ගන්න වයස අවුරුදු 2 වෙනකොට මාස 6 ඉඳලා පුතා සීක්‍රෙන් වැඩි වෙන්න පටන් ගන්න අවුරුදු 2යි 4යි අතර කාලෙක ටික වෙනස් වෙනවා. එහෙනම් අපි දරුවා ලෝකේ හඳුන ගන්න හොඳම වයස විදියට හඳුන්වන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී දරුවන්ට වෙනස් ඇඳුම් අඳින, ඒ අයට වෙනත් වෘත්තික ඇඳුම් අඳින, වෙන උපකරණ පාවිච්චි කරන්න පුළුවක් දෙනවා. මෙවැනි දේ කරාම දරුවා ඉගෙන ගන්නවා වැඩ ලෝකේ. වැඩ ලෝකේ කිව්වම නැවත වැරදියට හිතන්න එපා. මේ කියන්නේ ඔහේ දාඩිය පරාගෙන වැඩ කරන්න උගන්නන්න කියන කාරණේ නෙමෙයි. මිනිස්සු දාඩිය ගැන අඳුර ගන්න ඕනේ, වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. උගත්කම බුද්ධිය සමග වැඩ කරනවා කියන එකේ අත්‍යවශ්‍යතාවය ඉගෙන ගන්න ඕනේ. දහඩිය හැලෙනවා කියලා කියන්නේ බාල වැඩක්, ඒක නුසුදුසු වැඩක් කියන එක අපේ ඔළුවට ආවොත් එතන ඉඳලම අපේ පරිහානිය සිද්ධ වෙනවා කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඒ හින්දා මේ හැමදේම කෙනෙක්ගේ ජීවිතය සාර්ථක වෙන්න, පවුලක් සාර්ථක වෙන්න, පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙන්න වගේම අපේ රටක් ජාතියක් විදිහට සාර්ථක වෙන්න අපේ මේ හැම හැකියාවක් ක්‍රියාකාරකමක්ම අත්‍යවශ්‍යයි කියන එකට මතක තියෙනවා. මොකද අද අපේ ගාව ඉන්න, අපෙන් යැපෙන, අපෙන් හැමදේම කරගන්න මේ චූටි දරුවා තව ටික වර්ධනය වෙනකොට එයා අපි වගේම අනිත් අයට උදව් කරන, අනිත් අයව හදන, අනිත් අයව රැකබලා ගන්න දක්ෂ පුද්ගලයෙක් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මල්ටි ස්කිල් කියන එක විවිධ පැතිකඩයන්ගෙන් හැකියා දක්ෂතා තිබීම කියන එක අත්‍යවශ්‍යයි. එතකොට ඒ දරුවා සැලකිය යුතු පූර්ණත්වයකින් යුතු දරුවෙක් බවට පරිවර්තනය වෙනවා. එතකොට එයා ඉගෙන ගන්න. එයා ඉදිරියට එනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා දරුවෙකුගේ මේ ප්‍රැක්ටිස් කියන එක, මේ ප්‍රැක්ටිසින් කමියුනිටි කියන එක, ක්‍රියාකාරී පරිසරය කියන එක හරිම අත්‍යවශ්‍යයි. එතකොට ලෝකයේ අඳුනගෙන තියෙනවා දරුවා මේ ක්‍රියාකාරී ලෝකයක් එක්ක ජීවත් වෙන්න ඕනේ. බොහෝ වෙලාවට අපි දකිනවා සමහර අවස්ථාවලදී ඉතාම කනගාටුදායක ලෙස අපි දකින දෙයක් තමයි දරුවා කාමරයට වැටිලා ඉන්නේ. මේක කියන්න ඕන සමහර පෙර පාසල් ගිය දරුවෝ ඊළඟට ටිකක් ලොකු වෙනකොට 2 3 පන්ති වලට එනකොට තමයි කාමරෙන් එළියට එන්නේ. තමන්ගේ පොඩි දෙයක ඇඳ අස් කරගන්නේ නැහැ. පොතක් පතක් පිළිවෙලට තියාගන්නේ නැහැ. බෑග් එක අස් කරගන්නේ නැහැ. කෑම පෙට්ටිය සුද්ධ කරගන්නේ නැහැ. අවුරුදු 7 8 9 10 වෙනකොට තනියෙන් ඇඟ අතුල ගන්නේ නැහැ, නාන්නෙත් නැහැ. දත් ටික මදින්නත් ඕනේ අම්මරි කවුරු හරි අල්ලලා තමයි වස් කරන්නේ. තා බයිසිකලෙට අවුරුදු 8 9 10. කාමරේ අතු ගා ගන්නේ නැහැ. කාපු පිඟාන කෝප්පේ හොදන්නේ නැහැ. ඇයි? මේක හොඳද? දරුවා ගැහණුද පිරිමිද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ගැහණු වුණත් පිරිමි වුණත් තමන් මේ වැඩ කරනවා කියන කොළුවේ තියෙන්නේ. මේක දෙන්නේ නැති නිසා තමයි අනාගතේ තමන්ගේ බිරිඳට වදකාර ස්වාමි පුරුෂයෙක් වෙන්නේ. ස්වාමි පුරුෂයාට වදකාර නොවන කෙනෙක් වෙන්නේ. ඇයි? අපි චූටි කාලේ ඉඳලා මේක උරු කරලා නැහැ. මම දන්නවා සමහර ලාට දෙමාපිය හරි අකමැති පෙර පාසලේ සමහර වැඩ පුරුදු කරනවා. කාම පෙට්ටිය අස් කරගන්න කියලා කියනකොට සමහර අය හරි අමාරුයි. එයා දන්නේ නැහැ කවදා හරි දවසක ඒ දුව පුතා තමයි මේ රටේ තව දුවෙක් පුතෙක්ගේ නෝනා හරි මහත්තයා හරි වෙන්නේ ආයතන ප්‍රධානියෙක් කෙනෙක් දෙන්න.
මේ වැඩ ලෝකයට පුරුදු වෙනවා කියලා කියන්නේ අර කර්මාන්ත කොන්කරන් දානවා අපි හිතන අන්දේකාරී වැරදි. මිනිස්සු තමන්ගේ මූලික දේට හුරු කර ගන්න ඕනේ. එතකොට තමයි අම්මලා තාත්තලා සහනයක් එන්නේ. අපි අවංකව කල්පනා කරමු. අද මේ මොහොත වෙනකොට අම්මලා තාත්තලා කොච්චරනම් දුකෙන් කනගාටුවෙන් අසීරුවෙන් එපා වෙලා ඉන්නවද තමන්ගේ දරුවා කොස්සක් අතට ගන්නෙ නැහැ. අතු ගා ගන්නෙ නැහැ. තේක බීලා හැමම පුටුව පිටිපස්සේ කෝප්පේ. මේස් දෙකේ ඉඳලා අණ්ඩ ගාමන්ට් එකේ ඉඳලා හොදලා දෙන්න ඕනේ වයස 14යි. හරි කනගාටු වෙන්න ඕනේ. ඒ හින්දා අපි අවංක වෙන්න ඕනේ ඇත්ත කතා කරගන්න. ඊළඟට චුට්ටු චුට්ටු ලොකු වෙනකොට කිසිම වැඩක් කරලා දෙන්න. ඔස්සේ මිට කැඩුනොත් ඕක පොඩ්ඩක් පුල් කරලා ඔස්සහයි කරගන්නවත් බෑ. ඒ තරම් දුර්වලයි අපි. එහෙනම් මේක මේ කාපෙන්ට් එක වෙන බාසුන්නෑ මහත්තයාගේම වැඩේ විතරක් නෙමෙයි. සිමෙන්ති චුට්ටක් අල්ලලා ගෙදර පොඩි දිට්ටිය පොඩි එකක් හදාගන්න පුළුවන් වෙනවා. මේක තමයි අපි දක්ෂ වෙනවා කියලා. උගත්කම කියන්නේත් ඒකම. ගහක් කොලක් හිරවන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ හැකියාව දක්ෂතා එක තමයි අපි ලෝකේ ජය ගන්න. මේක තාත්‍යාවශ්‍ය. ඒ නිසා අපි ඉක්මනින් සමහර කර්ම කාරණා කීපයක් කතා කළොත් අපිට අදාළ කාලේ තා ඉක්මනින් හරියාගෙන ගිහින් තියෙන නිසා. ඒකේ ජීන් පියාජේට අනුව කියන වයස අවුරුදු 0 ඉඳලා කියන්නේ උපතේ ඉඳලා 2 වෙනකන් ළමයාගේ ඉන්ද්‍රිය චාලක අවධිය. එයාගේ අතපය ටික වැඩ කරන්න මේ ඉගෙන ගන්න. 2 වෙනකන් ඉන්නේ ගෙදර. දැන් ගෙදර අයගෙත් ලොකු වගකීමක් තමයි ළමයාගේ මූලික හැකියාව ටික වර්ධනය වෙන්න උදව් කරන්නේ. ඊළඟට අවුරුදු 2 ඉඳලා 4 වෙනකන් දරුවගේ පූර්ව සංකල්ප අවධිය එන ඔන්න දෙකමාර වෙතර වෙනකොට එයා පෙරපාසල් දෙනවා. දරුවා අවුරුදු 4 වෙනකොට පූර්ව සංකල්පන අවධිය එනවා. එතන ඉඳලා එයාගේ ඉමේජරිස් එයාට හිතන්න අමුතු දේවල් හිතන්න පුරුදු නම් මේ කාලේ ටිකක් පුරු කියන්නත් බලන්න. කලබල වෙන්න නරකයි. එයා පොඩ්ඩක් ගොතලා කතා හදලා සමහර ඒවා කියනවා. හරි. ඊළඟට 3යි 6යි අතර තමයි යාගේ සදාචාර සංවර්ධන අවධිය එන්නේ. එතන ඔන්න යාව අපි සදාචාරාත්මකව ගොඩනගන්න ඕනේ. අධ්‍යක්ෂකතුමිය කිව්වා වගේ ඔන්න ඔය ටිකේදී මාන යා පෙර පාසලේ අගයි පාසලේ මුල ටිකේදී නෝක වෙන්නේ පළවෙනි ශ්‍රේණියේදී. එතකොට දරුවා අවුරුදු 3 විතර වෙනකොට යා සදාචාර සම්පන්න වෙන්න පටන් ගන්නවා. එතෙන්දි තමයි යා අවංකභාවය ඉගෙන ගන්න. ගෞරව කරන් ඉගෙන ගන්න. තව කෙනෙක්ට රෙස්පෙක්ට් කරන් ඉගෙන ගන්න. තමන්ගේ වගකීම් හරියට ඉටු කළ යුතුයි කියන එක ඉගෙන ගන්න. මේ මිනිසයා වගකීමකින් යුතු පුද්ගලයෙක්ද අවංක මිනිසෙක්ද කියන එක තීරණය වෙනවා පෙර පාසල් කාලය තුල මේ ටික හරියට හඳුනනද නැද්ද කියන එක කාරණා. ඒ නිසා නම් සමහරක් වෙලාවට වැරදි අයට බයිනකොට කියන්නේ මෙයාව ආපහු පූර්ව ළමාවිය සංවර්ධනයට දාන්න කියලා කියන්නේ. එහෙම එක උත්තරා නේද? ඔව් වැරදි කරන හැව දැක්කම කියනවා මෙයාගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ කියලා. විහිළුවට කිව්වත් කතා නැහැ. බොහෝ වෙලාවට මුල් ළමාවිය සංවර්ධනය නැත්නම් තරුණයෝ වැඩි හිටියෝ වයස්ගත අය විදිහට අපි මේ කාරණා ටික හැදෙන්න ඕනේ. තව ටිකක් අපි බෙදලා බැලුවොත් මේකේ අවුරුදු 2 ඉඳලා 8 වෙනකන් යාගේ පූර්ව ක්‍රියා කරන්න ඕනේ. එතකොට බලන්න අවුරුදු 4යි 7-8 වෙනකොට ප්‍රතිභා චින්තනවතියක්. ඒ කියන්නේ දරුවා පෙර පාසලේ අග කාලේ වෙනකොට එයා ඊටාම සුවිශේෂී ලෙස හිතන්න පටන් ගන්නවා. මෙන්න මේ කාලය තුල තමයි දරුවට බොහෝ සෙයින් අපි එයාගේ විශේෂ නිර්මාණ කුසලතා ටික දෙන්නේ. මේ වෙනකොට අපි දරුවව ඉතා පැහැදිලිව පරිසරයට හුරු කිරීම සහ අනිත් අයගේ වෘත්තීන්ට ගරු කරන්නත් අපි උගන්වනවා. මේකත් ඉතා වැදගත් දෙයක්. බොහෝ වෙලාවට අපි අනිත් වෘත්තීන් දෙස දකින්න ගරු කිරීමෙන්ද නැද්ද? ඒවට රෙස්පෙක්ට් කරනවාද කියන එක ඉතා වැදගත්. එතකොට අපි පරිසරය හඳුනා ගැනීම මේවා ගැන හිතන ඉතා වැදගත්. එතකොට භාෂාමය අනාගත වැඩ ලෝකයේදී හරිම අත්‍යවශ්‍යයි. අපි දකිනවා කතාවට හරි හැදලි කරන්න මේක තියෙනවා. එතකොට හොඳ කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියන්නේ හරි විදිහට භාෂාව හසුරවන කෙනෙක්. එක්තරා කාර්යයක පරිගණක භාෂාව. එතකොට ඕගෙන ගන්න. ඒ වගේම සබාධමේ භාෂාවත් ඉගෙන ගන්න. අපි ගහකොළත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේම දරුවෙකුට මූලික ගණිතමය සංකල්ප ටික තියෙන්නට ඕන කාරණා. භාෂාව වගේම ගණිතමය සංකල්ප.
එතකොට තමයි එයා අනාගත වැඩ ලෝකයේ දක්ෂයෙක් වෙන්නේ. මෙතනින් අදහස් කරන්නේ තාම මේ උසස් පෙළට ගණිතය කරන්න ඕනේ කියන එක නෙමෙයි. මූලික ගණිත සංකල්ප. පිළිවෙලකට ඉලක්කමක් හරියට එකතු කරගන්න, අඩු කරගන්න, සමාන ලකුණු ටික පේලියට දාන්න, උත්තරයක් ලැබුවම යටින් ඉරි දෙකක් අඳින්න පුරුදු වෙන දරුවා විමර්ශන බුද්ධිය ඉගෙන ගන්න. එයාට යම් දෙයක් පිළිබඳව ඉතාම විමර්ශනාත්මකව, ඒ වගේම ඒක ඇනලිටිකලි දකින්න පුළුවන්. සසඳන්න පුළුවන්. උත්තර හොයන්න ඕන කරන ප්‍රොබ්ලම් සෝල්විං යම් ගැටලුවක් හඹාගෙන ගිහිල්ලා ඒකෙන් අවසාන විවිධ පැතිවලට යන්න උත්තරයකට එන්න ඕන කරන හැකියාව ඔහුගේ තුළ ඇති වෙනවා. ගණිතය කියන්නේ සුවිශේෂී අංගයක් එකකට. භාෂාව සහ ගණිතය එකතු වුණාම එක පැත්තකින් යා හිතා පරිපූර්ණත්වයකටපත්. ඒ නිසා අපි ගණිතමය සංකල්ප ටික දරුවට දෙන්න. ඒ වගේම නැවත කියන්නට ඕනේ අපි විවිධ අංශවල විවිධ වෘත්තීන් වල මේ වැඩ ලෝකයේ තියෙන විවිධ පැති දරුවා හඳුනා ගැනීම සහ ඒවාට ගරු කරන ඒවා දකින ඒ පිළිබඳ මූලික සංකල්පයක් ඇති වෙච්ච දරුවෙක් වුණත් එයා ටිකෙන් ටික ලොකු වෙනකොට වැඩි මහත් වෙනකොට දරුවා සාපේල උසස් පෙළ වෙනකොට එයාගේ ටාගට් එක හරියට හදා ගන්න මම කවුද වෙන්නේ කියන්නේ මේ ටික අත්‍යවශ්‍යයි. මොකද මේ කාලයේදී මෙයාට පෑන පැන්සල් අල්ලන්න තෝපු කරන්න බොහෝ වෙලාවට අපි දකිනවා නැත්නම් අවස්ථාවල ලොකු අයට බොහෝ වෙලාවට හරියට වැඩක් කරගන්න මොකද හේතුව පෑන පන්සල අල්ලන්න උරුලා. එතකොට බැලුමක් ලියා ගන්න ගියාම ඇඟිල්ල කපා ගන්න. පිටිරණයක් ගියර ගහ ගන්න ගියාම ඇඟිල්ල තලා ගන්න. අනුබරු ටික කකුලේ අත්තර ගන්න, තුවාල කරගන්නේ. හරියකට ටූල් එකක් අල්ල ගන්න බෑ, වත් ගන්නවා. විවිධ විදියට අපහසුතාවකටපත් වෙනවා. මොකද අපි මෝටර් ස්කිල්ස් ඇදිලා නැහැ. ඔය පෑන පැන්සල හරියකට අල්ලලා ඉරක් අඳින්න, නිවැරදිව රවුමක් අඳින්න, නිවැරදිව පාට කරන්න මේවා ඉගෙන ගන්නකොටම දරුවා මේ ඉගෙන ගන්නේ පෑන අල්ලන්න විතරක් නෙමෙයි. එයා ඊළඟ ජීවිතයට අවශ්‍ය කරන අනිත් සියලුම දේ කෙරේ වුණ කරන මොලේ ක්‍රියාවන් ඇති වෙනවා කියන එක අපි මතක තියාගන්න. ඒ වගේම යම් දේවල් හදන්න, ගොඩනගන්න, අඹන්න, මැටි වගේ දේවල් ක්ලේ වලින් යම් නිර්මාණ කරන්න දරුවෙකුට ඉඩ දෙන්න ඕනේ. එහෙම නැත්නම් දරුවෙක් ගොඩක් වෙලාවට ෆෝන් එකේ හරි පොතේ හරි තන්නික් කරම ඒකට විතරක් එල්ලිලා උහේ ඉන්නවා අකර්ණන්නේ දරුවෙක්. බොහොම පරිස්සමෙන් අපි දරුවත් එක්ක වැඩ කරන්න ඕනේ. මක්නිසාද අද වෙනකොට බොහෝ දරුවන්ට රුධිරගත සීනි ප්‍රමාණය වැඩි, කොලෙස්ටරෝල් රුධිරගත තෙල් ප්‍රමාණය වැඩි, ඒ වගේම ඔබේස් හරිම මහත දරුවෝ ඉතාමත්ම අකර්මණ්‍ය තත්ත්වයටපත් වෙන කම්මැලි දරුවෝ, ඒ වගේම හෝමෝන් ඉම්බැලන්ස් වල දරුවෝ බිහි වෙනවා. දරුවන් ඉතා කුඩා කාලයේදීම මෙවැනි රෝගවලට ලක් වෙනවා. මොකද ඒ අය අපි වැඩවලින් අයින් කළා නිසා, පැත්තකටම කළා තියලා නිසා, ඒගොල්ලන්ගේ මෙටබොලිසම් කියන ශාරීරික ක්‍රියාවන් ටික හරියට සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ හින්දා අපි දරුවෙක්ව නිර්මාණශීලීව ක්‍රියාශීලීව වැඩ කරන්න ගන්නන්න ඕනේ, එළියට ගන්නට ඕනේ, පරිසරයක් විඳින්න ඕනේ. ඔවුන්ට කිසියම් නිර්මාණවල වැඩිහිටියන් විදිහට යෙදෙන්න ඉඩ දෙන්න ඕනේ. වැඩිහිටියා සමග එකතු වෙලා දරුවට ගැලපෙන ලෙස එයාට යම් කාර්යයන් කිරීමට අපි පරිසරය හදන්න. ඒ නිසා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ පෙර පාසල් ගුරුවරු විදියට, දෙමාපියෝ විදියට, වැඩිහිටියෝ විදියට අපි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු පැති කිහිපයක් මම ඉක්මනින් කතා කරනවා. අද වෙනකොට අපි දකිනවා දුරකථනය ටැබ් එක අරගෙන තමන්ගේ වටින කාලය නැති කරගන්න තරුණ දරුවෝ කිසිම කමකට නැති, තමන්ට හෝ රටට ලෝකෙට ජීවිතයට කිසිම වැඩකට නැති අනවශ්‍ය දේවල් නරඹමින් ඔහේ කාලය ගත කරන මේ මොහොත වැයවන්නේ තමන්ගේ ජීවිත කියන එකවත් මතකයක් නැහැ. හැබැයි අමතක කරන්න ඕනේ නැහැ. අද දවසේ මේ ඉන්නේ පෙර පාසලක දරුවෝ දෙයක් නේද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අපි තේරුම් ගන්න. මම අපරාධ 7 8 පන්තියෙන් කට්ටි බැන්නත් මේ ඉන්නේ පෙර පාසලකට ගියලා. ඒ නිසා අපිට අඩු ගානේ පෙර පාසලේදීවත් දරුවගේ බුද්ධිමය තත්ත්වය හදා ගන්න ඕනේ. නිවැරදි ආකාරයට ජීවිතේ. ඇයි මේ විදියට තමන්ගේ කාලය නාස්ති කරන්නේ? බොහෝ වෙලාවට අපි දකිනවා ළමයි එකතු වෙන්න ඕනේ, ක්‍රියාශීලී වෙන්නට ඕනේ, ගමන් බිමන් යන්නට ඕනේ, peer groups හදන්නට ඕනේ, සමවයස් තරුණ කණ්ඩායම් එකට ඉන්න ඕනේ. ඒකත් හැබැයි ඒ කරන්නේ තමන්ගේ ජීවිතයටත් අනිත් අයටත් හානිදායක ක්‍රියාවක් නම් ඒක මනෝවෛද්‍ය විද්‍යාත්මකව අනුමත කරන්නේ නැහැ. දැන් අපි අම්මලා තාත්තලා විදිහට බුද්ධුම බයයි තමන්ගේ දරුවා ගෙදරින් එළියට බලින්න.
නමුත් මේ වෙනකොට ඔබ දන්නවා අපි පොඩි කාලේ උදේ එළියට බැස්සා හවස ගෙදර ආවා. හැබැයි කාටවත් බයක් තිබුණේ නැහැ. මොකද අපි ලෝකයට හොඳින් හඳුනගත්තා. අපිව බලා ගන්නත් අය හිටියා. එතරම් භයානක පරිසර තමන්ගේ දරුවා යාළුවෙක් එක්ක එළියට බහින්න. ඇයි අද වෙනකොට මේ කල්ලි ගහන එක හොඳ මට්ටමක නැහැ. කොලොත් තමන්ගේ ජීවිතයට අනිත්‍යයටත් අනුදායක සුදුසු නොවන වැඩකට යන මට්ටමක් පත් වෙලා තියෙනවා. ඒ හින්දා අපේ දරුවා අද වෙනකොට ඉන්නේ යම් කිසි තේරුම් බේරුම් ගන්න පුළුවන් තැනකද එයාට එයාගේ ජීවිතය පිළිබඳ ඉලක්කයක් තියෙනවා කියන එක මම කියනවා. මෙය නැති වෙලා නම් ඇයි නැති වෙලා තියෙන්නේ? කොතන හරි එයාගේ බුද්ධිමය ඵලය හැදෙන තැනක ගැටලුවක්. එයාට ඉලක්කයක් නැහැ, අරමුණක් නැහැ. විභාගයක් ෆේල් වුණාම ඔක්කොම ඉවරයි කියන මතයකට එනවා. එතනින් එහාට එයාගේ තියෙන ජීවිතයට යන්න තියෙන පාරවල් ටික අඳුරගෙන නැහැ. ඒ හින්දා අද වෙනකොට මෙවැනි ප්‍රශ්න ගොඩකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ දරුවා මුහුණ දෙනවානේ. මොනවා අසාමාන්‍ය මහත වෙච්ච ඔබේසිටි දරුවෝ ඇකඩමික් ප්‍රොබ්ලම්ස් තමයි හරියට ඉගෙන ගැනීම පිළිබඳ ප්‍රශ්න. ඊළඟට වෙන දරුවන්ගෙන් කරදර කරන අය අනිත් අයගෙන් හිරි ඒ වගේම සෝෂල් මීඩියා එක එක උපකරණත් එක්ක බෙරන්න අය ඊළඟට අනවශ්‍ය මත්ද්‍රව්‍යයන්ට පෙළඹෙන අය. ඇයි මේ වෙලා තියෙන්නේ? අන්තිමේ ඩිප්‍රෙෂන් කියලා විෂාදයට ලක් කරලා තමයි අපේ තරුණයන් අතර වෙන්නේ. අපේ යෞවනයන් අතර වෙන්නේ. ඇයි හේතුව? ඒ අයට ඉලක්කයක් නැහැ. ඒ අයට අනාගතයක් ගැන පේන්නේ නැහැ. සමහරෙකුට දැනෙනවා මට ගණන් හදාගන්න බෑ මෙතනින් යන්න. මං ෆේල් වෙනවා. මට මේ ටික කරගන්න බෑ. මොකද දරුවට අපි පෙන්නලා නැහැ ලෝකයේ මෙච්චර විශාලයි, මෙච්චර විවෘතයි, යාහකි මාවත්තා විශාලයි. වෘත්තීයන් ඕන තරම් තියෙනවා. මේවට ඔබේ හැකියාව දක්ෂතා යොමු කරගන්න පුළුවන් කියන එක අපි දරුවට ඉතා පැහැදිලි ලෙස පෙන්නලා දීලා තියෙනවා. එයා දන්නේ විභාගයක් ෆේල් වුණොත් ඔක්කොම ඉවරයි කියන එක. විභාගයකට ප්‍රතිඵල අඩු වුණොත් ඔක්කොම ඉවරයි කියන එක තමයි දෙමව්පිය වැඩිහිටියෝ වන අපේ ඔළුවේ තියෙන්නේ. නමුත් එතනින් එහාට ඉගෙන ගන්න තියෙන පාරවල් ටෙක්නිකල් කොලෙජ් ගැන, වෙනත් උපාධි ගැන, වෙනත් කර්මාන්ත ගැන, ව්‍යාපාර ගැන තමන්ට නැගී සිටින්න පුළුවන්, දියුණුවක් ලබන්න පුළුවන්, රටට ලෝකෙට සේවයක් කරගෙන තමන්ටත් අතිවිශාල පවුලටත් සේවයක් කරගෙන ඉන්න පුළුවන් ඕනෑතරම් ශ්‍රේෂ්ඨ තියෙද්දී අපි මේ වැඩ ලෝකෙන් අයින් වෙලා කිසිම දෙයක් නැති ලෝකයක් වගේ හිතාගෙන අපි අපේ ජීවිත නැති කරගන්නවා. බොහෝ තරුණයන් අපි දකිනවා නිකරුණේ තමන්ගේ කාලය ගත කරමින් හානි කරනවා. මේකට හේතුව තමයි මේ වැඩ ලෝකයට අපි ප්‍රවිෂ වෙලා තිබුණේ. ඉතින් කනගාටුදායක අවසානට කියන්නේ සිද්ධිය තමයි බොහෝ වෙලාවට අපි ගොඩාක් කොළ ටිකක් ෆයිල් එක දාගෙන රැකිරක්ෂා පොලිමක ඔහේ බලාගෙන ඉන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. කවුරුන් හෝ ආයතනයක් දාලා රස්සාවක් දෙන තුරු බලාගෙන ඉන්න තත්ත්වයට අපි අද ගිහිලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ලෝකයේ පුරාම මේක අපේ රටේ පුරාම ලෝකයේ පුරාම අපි දකින බරපතල ප්‍රශ්නයක්. රැකියා පොලිමක ඔහේ කාලය ගත කර ඉන්නවා. ගොඩක් ඉගෙනගෙන උපාධියක් අතේ තියෙනවා. ඇඟ ඇතුලේ හැංගිච්ච ස්කිල්ස් කුසලතා රාශියක් තියෙනවා. යන්න මංමාවත් මහත් රාශියක් තියෙනවා. පෙනි කියන වෙනත් වැඩ වෘත්ති ඕනෑතරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. රැකිරක්ෂා ඕන තරම් තියෙද්දී අපි එකම ටනල් වීව් එකක එකම දැක්මක විතරක් ඉන්නවා. අක්ෂිතාද මූලික ගුරුවක් දැක්මක් අප තුළ ඇති වෙලා නැති නිසා. මේ ලෝකයේ තුල ඕන තරම් අපේ ජයග්‍රහණයට නගාවෙන්න තිබියදී අපි ඇයි කොටුනේ? ඇයි වැටුනේ? ඒකට හේතුවක් වෙන්නේ අපි දරුවා කුඩා කාලයේදී නිවැරදි දැක්මකට, විවෘත දැක්මකට, පළල් දැක්මකට ඔහුව නිරාවරණය එනිසා අවම වශයෙන් අපි පෙර පාසලේදීවත් ඔබතුමීලාගෙන් නැවත ඉල්ලීමක් විදිහට කරන කාරණා තමයි මේ නව ලෝකයට ගැලපෙන දක්ෂ නිර්මාණශීලී වෘත්තීය හැකියාවන් සහිත දරුවෙක් බිහි කරන්න ඕනේ. වෘත්තිය කිව්වහම මම ඉස්සෙල්ලා කිව්වා හැම එකක්ම වෘත්තියක් කියලා. හැම එකක්ම වෘත්තියක්. ඔහු ඒකේ නිවැරදිව බුද්ධිමත් නිර්මාණශීලීව දායක වෙන කෙනෙක් කිරීමයි අපි අවශ්‍ය වෙන්නේ. ඕනෑතරම් ව්‍යාපාරික අවස්ථා, නිර්මාණ කිරීම අවස්ථා, වෙනත් කර්මාන්ත ඕන තරම් මේ සඳහා අපි වෘත්තිකයෙක් වෙන්නට ඕන. අපි වෘත්තියක් නැකර යැපෙන්නෙක් ලෙස ඉඳ හදන එක තමයි බරපතල ප්‍රශ්නේ. මක් නිසාද? කුඩා කාලේ ඉඳලා අම්මගෙන් තාත්තගෙන් යැපෙනවා, ඉගෙන ගන්න ගුරුවරයාට යැපෙලා,
ඊට පස්සේ විවිධ ප්‍රතිලාභවලින් යැපෙනවා. අපි යැපිලම ඉන්න පුරුදු වෙනවා. අපි වෘත්තියක් කරන්න අපේ ඇඟට හිතට හයියක් ගන්න. අපි හරි බයයි අවදානමක් ගන්න. අපි හරි බයයි අලුත් අඩියක් තියන්න. අපි හරි බයයි අලුත් මාවතකට පිවිසෙන්න. අපි හරි බයයි වගකීමක් අරගෙන යම් කිසි දෙයක් කරන්න. මක්නිසාද අපිට කාලේ ඉඳලා අපේ මොලේ දියුණුවන මොහොතේ ඉඳලා අපිට මේ අවදානම ගැනීම, නිර්මාණ කිරීම, අලුත් මාවතකට යාමේ, අලුත් විදියට හිතන දේවල් ටික ඔක්කොම ලොක් කරලා ඒ ටික ඔක්කොම වහලා දාලා එකම විදියට මොකක් හරි දැක දැක ඉන්න තියෙන පුරුද්ද නිසා. ඒ හින්දා අවම වශයෙන් අපි අද දවසේදී අපිත් එක්ක ඉන්න පෙර පාසල් දරුවා කියන්නේ ඔබේ ළඟ ඉන්න දැන් ඔය අවුරුදු 3 4 5 දරුවා කියන්නේ තව අවුරුද්දකින් දෙකකින් තුනකින් එයා ඊළඟ ඉස්කෝලේට යනවා. තව අවුරුදු 15කින් 16කින් එයා උසස් පෙළ කරනවා. තව අවුරුදු 17කින් 18කින් එයා උසස් පෙළින් විශ්වවිද්‍යාලවලට යවෙනවා. වයස අවුරුදු තව 20කින් 22කින් එයා මේ ලෝකයට ඇවිත් එයා වැඩ කරන්නේ. මෙන්න මෙතෙන්ට එනකොට එයාට මුකුත් බැරි අර පොලිමේ ඉන්න කෙනෙක් නොවෙන්නට තව අවුරුදු 20ක් ඇතුළතදී එයා අපිට මේ රටට බිහි වුණොත් දක්ෂ වෘත්තිකයෙක් විදිහට අපි අද කරන මේ වැඩ ජයගත්තා වෙනවා. අපි නිවැරදි දෙයක් කරා වෙනවා. ඒ නිසා මම මේ කතාව අවසන් කරන්න ඕනේ. අපේ දීපු කාලෙත් දැන් මම වැඩිපුරත් එක්ක අරගෙන තියෙනවා අධ්‍යක්ෂකතුමියනි. ඒ නිසා නැවත මම මේ වෙලේ අපිත් එක්ක හිටපු සියලුම පෙර පාසල් බෞද්ධයන් බොහොම ගෞරව කරනවා. ඔබ ලොකු වගකීමක් දරනවා. ඔබ මේ වෙනකොටත් ලොකු සේවයක් කරනවා, විශාල දෙයක් කරනවා. ඒ නිසා ඔබට අමතර ගාණක් නොලැබේවි. හැබැයි ඔබ දන්නවා අපි හැමෝම ගුරුවරයෙක් විදියට දරුවේ සාර්ථක වෙනකොට අපි ලබන ඒ ආධ්‍යාත්මික සතුට කවදාවත් අපිට සල්ලි වලට ගන්න බැහැ. ඒ සතුට අපිට ලැබෙනවා. කවදා හරි දවසක දරුවෙක් ඇවිල්ලා අපිට කිව්වොත් එහෙම මිස් සර් මෙහෙමයි මම අද අහවල් කරන රැකියාව කරනවා. මම අහවල් ව්‍යාපාරය කරනවා. අහවල් ගොවි බිම මගේ, අර කඩේ මගේ, අර කර්මාන්ත ශාලාව මගේ, මමයි මේ වැඩේ කරන්නේ, මමයි අර අහවල් උපකරණය නිර්මාණය කළේ, අද මම මෙතන ඉන්නවා කියලා හොඳ දක්ෂ වෘත්තිකයෙක් විදිහට ඔය දරුවා අද ඔබේ ගාව ඉන්න අවුරුදු 2 3 4 5 දරුවා තව 25කින් 30කින් හරි ඔබ ළඟට ඇවිල්ලා කිව්වත් මම අහවලා වුණා කියලා එදාට අපි ලබන ඒ අධ්‍යාත්මික සුවය සතුට මිල කරන්න බෑ. ඒ නිසා එවන් සාර්ථක දරුවෙක් නිර්මාණය කිරීමේ වගකීමක්, කුසලතාවයක්, හැකියාවක් ඔබ තුළ තියෙනවා. ඒ නිසා ඒක අපි අපේ වගකීමක් කියලා අරගෙන අද අපේ ගාව ඉන්න චූටි පැටියව හොඳ වෘත්තීය හැකියාවක් තියෙන දක්ෂ දරුවෙක් කාටවත් අත නොපා දෙපයින් හිට ගන්න දක්ෂයෙක් විදිහට බිහි කිරීමේ වගකීම අපි අතට අරගෙන අපි ඒ දරුවන්ව නිවැරදිව දැනුවත් කරලා සමාජයට මුදා හරිමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම හැකියාව ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේනම් අධ්‍යක්ෂතුමිනි මම මේ කතාව විදිහට සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. හැමදෙනාම නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. හොඳ දරුවෙක් බිහි කරන සාර්ථක ඉතාම සාර්ථක පෙර පාසලක් කරන ගුරුවරු වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. මම මේ ටික සමාප්ත කරනවා. බොහොමත් ස්තුතියි සියලු දෙනාට. ඒ පණිවිඩයත් සමගම ඔබට නැවතත් වෛද්‍යතුමන් වෙත ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන